හරි. ඉක්මනට මැඩෙන්න කට්ටිය හිටපු හැමෝම. හරි. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා ගියපු ක්ලාස් එකක හරි ඉගෙන ගත්ත කරුණු තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරමු. මයික් එක ඔන් කරගෙන සර් මෙහෙම මම ඉගෙනගෙන තියෙනවානේ මේ ඔක මෙහෙම වෙන්න බෑද? අන්න ඒ වගේ ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාලා ඒවත් කියන්න අපි ඒවා සාකච්ඡා කරලා ඉස්සරහට. මට ලොකු ප්‍රශ්නයක් ඔව් මොකක්ද අහන්නේ? මට නිදිමතයි නේද? එහෙනම් නිදා ගන්න ඔයා ගිහිල්ලා. අපිට වෙන අනේ උත්තරයක් thank නැහැ. you. රයිට්. අනේ thank you. හරි හරි හරි. අපිට නම් පාඩුවක් නැහැ ඉතින්. රයිට්. ඉතින් ඔයාලා කොයිතරම් කැප වෙනවද? ඒකට අදාළ තරමට ඔයාලට රිසල්ට් එක ලැබෙයි. රයිට්. එච්චරයි අපි කියන්න තියෙන්නේ. රයිට්. හරි අපි කතා කරගෙන යන් ඉස්සරහට. දැන් බලන්න මෙන්න මෙතන දාලා තියෙනවා මෙනි කියලා ඊළඟට මෙනි කියලා කියන්නේ ගොඩක්. ගොඩක් කියලා අපිට මනින්න පුළුවන්. ගණන් කරන්න පුළුවන් දේවල්. එතන මේ n කියලා දක්වලා තියෙන හැම තැනකම දක්වලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් දේවල්. un කියලා කියන්නේ uncountable noun කියන එක ඒකට තමයි තරු ලකුණකුත් දාලා තියෙනවා. ඔයාලා මේ සටහන print කරගත්ත දවසක ඔයාලා තින් ඊතලයක් දාලා හරි කමන්නේ ලියා ගන්න. මේක දැන් අද මම හදිසියෙම දාපු නිසා print එක ගන්න වෙලාවක් තිබුණේ නැහැ නේ ඔයාලට. ඉතින් ඔයාලා දැනට මේක මතක තියාගන්න un කියලා දක්වලා තියෙන්නේ uncountable noun කියන එක. ඒ කියන්නේ ගණන් කරන්න බැරි දෙයක ගොඩක් කියන තේරුම ගන්න අපි much කියන වචනේ. right ඊළඟට majority of කියලා කියන බහුතරයක්. ඒකත් බහුවචන නාමපදයක් එක්ක තමයි යෙදෙන්නේ. ඊළඟට minority of සුළුතරයක්. ඊළඟට least of අඩු ප්‍රමාණයක්. ඊළඟට an equal amount of සමාන ප්‍රමාණයක්. ගණන් කරන්න පුළුවන් නාමපදයක සමාන ප්‍රමාණ වලින් අපිට සලකන්න පුළුවන් නම් අන්න ඒකට ගන්න අපි an equal amount of කියන එක. an equal percentage of සමාන ප්‍රතිශතයක්. වට ප්‍රස්ථාරයකට තමයි ඒක අදාළ වෙන්නේ. ඊළඟ 10% of ඔයාලට බලන්න හොඳට බලන්න මෙන්න මෙතන percentage කියන එක නෙමෙයි අරන් තියෙන්නේ 10%. ඔයා ඉලක්කමකින් දාන ප්‍රතිශතය. එතකොට හැබැයි මෙතන අපි අර ප්‍රතිශත ලකුණ දාන්නේ නැහැ. ඒ ප්‍රතිශත ලකුණ වෙනුවට තමයි අපි මෙන්න මේක මේ වචනේ ලියන්නේ. percent කියන 10% of කියලා අපිට ඕන මෙතන ප්‍රතිශත ලකුණ දැම්ම නම් හරි. එහෙම නැතුව ඔයාලා ලියනවා නම් මෙතන percentage කියලා ලියන්න එපා. ඒක වැරදි. ලකුණු අඩු වෙන්න පුළුවන්. right 10% of 10% කියලා එතකොට ඒකේ ලියන්නේ අපි මොනවද කියලා නාම පදේ ලියන්න ඕනේ එතනින් එහාට. only few බොහොම සුළු ප්‍රමාණයක්. right only few. ඊළඟට some කියලා කියන ටිකක් එහෙම නැත්නම් සමහරක්. ඊළඟ lowest amount of අඩුම ප්‍රමාණයක්. ඊළඟට highest amount of වැඩිම ප්‍රමාණයක්. higher than කිසියම් දැන් ඇත්තට මේ than කියන්නේ වඩා. than කියන වචනේ අපි ගන්නේ අපි දන්නවා adjective එක. comparative අවස්ථාවේ තමයි මේ than කියන වචනේ අපි භාවිතා කරන්නේ වඩා කියන තේරුම ගන්න පුළුවන් අපිට. දැන් higher than කියලා කියන්නේ කිසියම් දෙයකට වඩා වැඩි. ඒකට මම දාලා තියෙන්නේ මේක කියලා. එතන මේකට වඩා වැඩි. එතන මොකද්ද කියලා අපි ඒක ලියන්න ඕනේ. මේකට වඩා මේක වැඩි කියලා කියන්න ඕනේ. ඊළඟ lower than මේකට වඩා අඩුයි. right? ඊළඟ considerable amount of සැලකිය යුතු ප්‍රමාණයක්. කිසියම් ප්‍රතිශතයක් තියෙනවා නම් වැඩිමත් නෙමෙයි අඩුමත් නෙමෙයි අතරමැදි ප්‍රමාණයක වගේ ප්‍රතිශතයක් හරි මේ සංඛ්‍යාවක් හරි දක්වලා තියෙනවා නම් අපිට ඒක කියන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක් ළමයි මේ විදියට කැමතියි. ආන්න විදියට අපිට දක්වන්න පුළුවන්. all the ඊළඟට ඔක්කොමලා වගේ. මම මේ වචන දාලා තිනවා ඔයාලට තේරෙන්නේ සරල සිංහලෙන් දාලා තින හැමෝම වගේ කියලා දාන්න දුන්න ඔක්කොමලා වගේ දාලා කියලා දාලා තින ඒත් all the කියලා නාමපදේ ලියන්න ඕනේ. ඊළඟට which is ඒකම තරු ලකුණක් විතරයි දාලා තියෙන්නේ. which is කියන එක ඇත්තට තනි තේරුමක් දෙන්න බෑ. තනි තේරුමක් දෙන්නේ නැහැ ඒක. වාක්‍යයක් විදිහටම ඒ කියන්නේ සම්බන්ධකයක් විදිහට ගන්නෙ. ඒ කියන්නේ ඒ කියන්නේ කියලා වගේ දක්වන වචනයක් ඒක. අපි ඒක දක්වමු.
ඒ උත්තර ලියන වෙලාවටම අපි දක්වමු. ඔව්. ප්ලස් n කියලා කියන්නේ බහුවචන නාමපදයක් කියන එක. n කියන එකේ පෙන්නන්නෙම බහුවචන පදයක්. මොකද මෙන්න මේ හැම වචනයක්ම ගන්න අපි බහුවචන විදිහට. සිංහල භාෂාවේ තියෙන නිත්‍ය බහුවචන කියලා. අන්න ඒ වගේ මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන නිත්‍ය බහුවචන දක්වන පද කීපයක් තමයි many, much ඊළඟට අපි ගත්තා some, few ඊළඟට majority, minority මේ n තියෙන හැම තැනකටම මේ දෙන්නේ බහුවචනයක් කියලා ඔයාලා මතක තියා ගන්න right. ඒක ඔයාලා පොඩ්ඩක් දැනට කොහේ හරි තැනක ඔක ලියලා හරි මතක තියාගන්න. ඊට ඔයාලා මේ නෝට් එක ගත්ත දවසක ඔයාලට පුළුවන් එතන ඒක ලියාගෙන නෝට් එක සම්පූර්ණ කරගන්න right. ඊළඟට when analyzing the above bar chart එහෙම නැත්නම් P chart we can clearly see that ඕන ඕක අපි ගන්න තුන්වෙනි ඡේදෙ මුලට තුන්වෙනි ඡේදෙන් අපි කරන්නේ මොකද්ද මේ තියෙන්නේ නිගමන දක්වන එකනේ. ඉතින් නිගමනය අපි ලියන්න පටන් ගන්න ඔන්න ඔය වාක්‍යයෙන්. එතකොට බලන කෙනාට තේරෙනවා මෙයා මේ හොඳට මේක බලලා තියෙනවා. මේ chart එක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් එයා ඒක නිසානේ මෙහෙම කියන්නේ කියලා වගේ හැම තේරුමක් එනවා. ඒතර බලන්න. When analyzing the above bar chart එහෙම නැත්නම් P chart we can clearly see that කියලා අපි පටන් ගන්න මොකද්ද කියලා ඉතින් එහෙම ලියන්න ඕනේ. අපි එහෙම ලියමු ඉස්සරහට. ඉහතින් දක්වා ඇති ස්තම්භ ප්‍රස්ථාරය එහෙම නැත්නම් වට ප්‍රස්ථාරය විශ්ලේෂණය කිරීමේදී අපට පැහැදිලිව දැකිය හැකි කියලා අපි මොකද්ද කියලා ලියන්න ඕනේ. ඉතින් අන්න ඒ අවස්ථාවේ යන්න ඒක ලියනකොට අපි ගන්න ඕනේ ගන්නවා නම් වඩා හොඳයි when කියන වචනේ සහ but කියන එක. when කියන එක කියන්නේ විට එහෙම නැත්නම් කොට. ඒ කියන්නේ මේ ළමයි වැඩිම ප්‍රමාණයක් බයිසිකලෙන් පාසලට එන්න කැමති වෙනකොට සුළුතරයක් පාසල් වෑන් වලින් එනවා. ආන්න ඒ වගේ කියන්න පුළුවන් අපිට when කියන වචනේ අරගෙන. ඊළඟට but සිසුන් වැඩි ප්‍රමාණයක් පාපැදියෙන් එමුදන් පයින් පාසලට පැමිණෙන අතර පැමිණෙනවා. නමුත් වැඩි සුළු ප්‍රමාණයක් පැමිණෙන්නේ පාසල් වෑන් වලින්. අන්න ඒ විදිහට අපිට but කියන වචනේ ගලපන්න පුළුවන් මේ රචනාවට. ඊළඟට so necessary steps මේක අවසාන හරියට වගේ ලියන්න පුළුවන්. so necessary steps should be taken to increase or decrease the කියලා මොකක්ද කියලා ලියන්න ඕනේ. එම නිසා සුදුසු පියවර අත්‍යවශ්‍යයෙන්ම ගත යුතුයි වැඩි කිරීමට හෝ අඩු කිරීමට. ඒක මොකක්ද කියලා අපි උඩින් දක්වන්න ඕනේ. දක්වලා ඉවර වෙලා මේක අවසානයේ ලියනවා අපේ නිගමනයේ විදිහට. right. ඉතින් කතා කරන්න ආපු නෝට් එක මේ විදිහට ඉවරයි. දැන් මෙතනින් එහාට තියෙන්නේ එක්සෑම් එකේට ආපු පාස් පේපර් ප්‍රශ්න කීපයක් අරගෙන සාකච්ඡා කරන්න. ඇත්තටම අපි 11:00 විතර වෙනකොට නතර කරමු. මොකද ඉස්කෝලේ යන ළමයි ඉන්න පුළුවන්. එමෙද හෙට ක්ලාස් තියෙන ළමයි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් නිසා අපි 11:00 විතර නතර කරමු. ඒත් අපි අද දවසට කරන්න ඕන උපරිම වැඩ ප්‍රමාණය කරලා තමයි එහෙම නතර කරන්න. excuse me sir. ඔව්. ස්පෙක්ටර් කියන්නේ අවතාරයට නේද? මොකද්ද? ස්පෙක්ටර්. ඔව් අවතාරය නේද? අවතාරයට නම් කියන වචන ගොඩක් තියෙනවා. ඒත් මම හරියටම දන්නේ නැහැ ඒකේ එන්නේ ඒකටද කියලා. පොඩ්ඩක් ඩික්ෂනරි එකේ මම නැත්නම් ඔයාලා ෆෝන් එකේ තියෙන ඇප් එකෙන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒතර ඔයාලට දැනගන්න පුළුවන්. right. thank you. හරි. right. ඔව් අවතාරයට එහෙම නැත්නම් භූතයට කියන ගෝස්ට් කියලා කියනවා. ඊළඟට ස්පිරිට් කියලා කියන්න පුළුවන්. ඊළඟට ෂැඩෝ කියන්න පුළුවන්. ෂැඩෝ කියලා කියනවා සෙවනැලටත් කියනවා. ඒත් අර අවතාරය වගේ තේරුමක් ගන්නත් පුළුවන්. right. හරි. අපි ඊතර මේ chart එකට යමු. මේක ඇවිල්ලා 2016 ප්‍රශ්න පත්‍රයේ second paper එකට ආපු ප්‍රශ්නේ. අපි බලමු මේක ටිකක්. The following bar graph shows the leisure activities of some students of the Western province. දැන් මම කියවලා එහෙම හුරු හින්දා මේ වේගෙන් කියවට ඔයාලා එහෙම කියවන්න එපා එක්සෑම් එකට දෙන ප්‍රශ්නය මම කියලා තිනවා වචන දෙකෙන් දෙකට වගේ කියවන්න. The following කියලා කියන්නේ පහත දැක්වෙන. right. The following bar graph shows the leisure activities of some students of the southern province. දකුණු පළාතේ සිසුන්ගේ සමහර සිසුන්ගේ leisure activity එක විවේක කාලයේදී යාලා කරන activities දක්වන bar graph එක මේ විදිහට දක්වලා තියෙනවා පහතින් කියලා කියනවා. Study the bar graph and write a description about it. Use the following words. මම දැක්කන වචන භාවිතා කරන්න කියලා නම් වචන කීපයකුත් දීලා තියෙනවා. ඒ වචන සෙට් එකම ඔයාලා දාන්න ඕනේ රචනාවට right. Use
about 100 words වචන 100ක් පමණ භාවිතා කරන්න කියලා කියනවා. බලමු. highest කියනවා වැඩිම කියන එක almost. එතන ප්‍රශ්න මෙතන එකමව නැහැ. almost equal කියලා කියන්නේ සම්පූර්ණයෙන් වගේ සමානයි කියලා. තේරුමක් ගන්න එන්නේ. එහෙම එකක් තියනවද? ඔව් මෙතන හරියට බලමු මේ ප්‍රශ්න විස්තර කරනකොටම almost සමය මෙතන කමාවක් තියෙනවද දන්නේ නැහැ. almost equal කියලා එහෙම ගත්තොත් එimhe සම්පූර්ණයෙන්ම වගේ සමානයි. ඊළඟට least කියන අඩුම lower than අපි කිව්වා වඩා අඩුයි මේකට වඩා මේක අඩුයි කියන තේරුම ගන්න එකකින් කියලා. higher than වඩා වැඩි. most popular වඩා ජනප්‍රිය. less popular අඩුවෙන් ජනප්‍රිය. right. හරි අපි බලමු මොකද්ද මේ අපිට පේන දේවල් ටික percentage එකක් විදිහට තමයි දක්වලා තියෙන්නේ 100ට යනකම් percentage එක දක්වලා තියෙනවා ඊළඟට අන්න games කීපයක් දක්වලා තියෙනවා මෙතන games 4ක් දක්වලා තියෙන්නේ chess වලට මෙහෙම girls boys විදිහට බෙදලා තියෙනවා right ඊළඟ tennis වලට කොහොමද කියලා දක්වලා තියෙනවා swimming වලට දක්වලා තියෙනවා cycling වලට දක්වලා තියෙනවා leisure activities ඉතින් ඔන්න ඔයගේ අපිට ඔච්චරයි දීලා තියෙන්නේ දත්ත විදිහට අපි දැන් මේක අර කිව්ව විදිහට අපි කලින් සාකච්ඡා කරපු විදිහට උත්තරේ ගලපන්නයි යන්නේ right බලමු මට ටයිප් කරන්න පුළුවන් වෙයිද දන්නේ කීබෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් එනවා ඔටෝ ටයිප් වෙනවා වෙලාවකට ටයිප් වෙන්නේ නැතුව යනවා right එහෙම වෙනවද කියලා අපි චුට්ටක් බලමු නැත්තම් ඔව් පේන ඇති ඔයාලට ටයිප් වෙන්නෙත් නැහැ වෙන දේවල් වෙනවා කීස් තිබුණාම right right අපි එන කතා කරගෙන යමු මේක මෙන්න මෙහෙම තමයි ලියන්න එන්නේ එතකොට the following දැන් ඇත්තටම දැන් ප්‍රශ්නේ following කියලා තිබ්බට අපිට කියන්න වෙන්නේ මොකද්ද අපි ලියන්නේ මේක යටින්නේ යටින් ලියනකොට උඩ තියෙන එක ගැනනේ කියන්න ඕනේ the above bar graph the above ඔයාලා දැන් කොලයක් අරගෙන ලියුවත් කමක් නැහැ මට ටයිප් කරලා පෙන්නන්න තිබුණා නම් මම පෙන්නනවා මේ දැන් මේ තියෙන error එක අතින් බලමු මේක හරියයිද කියලා ටික වෙලාවකින් හරියන්නත් ඉඩ තියෙනවා right එතකන් ඔයාලා කොලයක් අරගෙන මම කියන්නම් ඔයාලා එක ලියන්න ඊට පස්සේ අපි උත්තරයක් ගලපගමු right එතකොට ලියන්න ඔයාලා මයික් ඔන් කරගන්න බාහිර ශබ්ද මොකුත් නැත්නම් මයික් එක ඔන් කරගෙන එතකොට නොතේරෙන කොටසක් තියෙනවා නම් මට අහන්න මට ඇහුනේ නැත්නම් හරියට මේ එහෙම කියන්න right මේක අපි අර ක්ලාස් එකක මේ නෝට් එක කියවනකොට අහගෙන ඔයාලා ලියා ගන්නවා වගේ අපිට මේක එහෙම ලියා ගන්න බලමු මට ටයිප් කරන්න පුළුවන්කමක් තිබුණා නම් මම ටයිප් කරනවා අතරම බලමු හරියයිද කියලා දැන් වෙන දේවල් වෙන්නේ කියන්නේ අර කීස් පොඩි අවුලක් තියෙනවා මේකේ right හරි ඔයාලා දැන් එහෙම ලියාගමු චුට්ටක් the above the above කියන එක තමයි දී කියලා කිව්වේ මම ඉස්සරහ කර කලින් කියදෙන the එක දී කියලානේ කියන්නේ right the above bar graph shows the above bar graph shows the අපි අන්න මේ කොටස ගන්න එතනින් එහා කොටස ගන්න අපි ප්‍රස්ථාරයෙන්මයි ගන්නෙ ප්‍රස්ථාරය කියන්නේ මේ අපිට දී තියෙන ප්‍රශ්නෙම කොටසක් විදිහට තමයි අපි ඒක ගන්නෙ right shows the leisure activities of the students of some students of southern province ඔන්න පළවෙනි වාක්‍යය අපි ලියනවා මේ විදිහට right ඊට පස්සේ දෙවෙනි වාක්‍යය ලියනවා අපි මේක ඡේද විදිහෙන් ලියන්නේ එතන මේ පළවෙනි ඡේදයෙන් මේ ලියන්නේ පළවෙනි ඡේදයේ දෙවෙනි වාක්‍යය the vertical axis shows දැන් ඔයාලා වචන දන්නවා vertical axis shows the percentages මේ තියෙන්නේ the percentages the vertical axis shows shows weන්න ඕනේ shows the percentages and the vertical axis
The vertical axis shows the leisure activities. Shows the leisure activities. Right? The leisure activities are අන්න වාක්‍යය. The leisure activities are chess, tennis, swimming and cycling. Right? Chess, tennis, swimming and cycling. එතනකල් ලියාගත්තා නේද? හරිද? right. ඊට පස්සේ දැන් අපිට තව කරුණක් කියන්න පුළුවන්. මෙන්න මේ girls and boys විදිහට මෙතන බෙදලා තියෙනවා. the අපි ඒකට වාක්‍ය ලියමු මේ වගේ ගන්න. දැන් මෙතනදී ඔයාලගේ අර ඉංග්‍රීසි දැනුමත් පොඩ්ඩක් ඉතින් වැදගත් වෙනවා මේ වගේ වාක්‍යයක් ගලප ගන්න තරම් පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට ඒක දෙන්න ඕනේ. the bars මේ තියෙන්නේ bars are shown මේ bars පෙන්නලා තියෙනවා are shown in two designs එමෙතන two colors. The bars are shown in two colors ලියන්න ඊළඟට representing 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 girls and boys. මේකේ ඔයාලට දැන් මම කිව්වත ඒ වාක්‍යයේ තේරුම graph පෙන්නලා තියෙනවා colors දෙකකින්. එහෙම colors දෙකකින් පෙන්නලා තියෙන්නේ girls and boys කියලා පෙන්වන්න කියලා අපි කියනවා. The bars are shown in two colors representing girls and boys. Right? ඔයාලට මාව ඇහෙනවද? කවුරු කෙනෙක් මයික් එක ඔන් කරලා කියන මට මුකුත් මේකේ කරන්න වෙන්නේ නැහැ වගේ මේ මැෂින් එක ස්ටක් වෙලා මම අර කීබෝඩ් එක දිගට ඔපපු හින්දා. ඇහෙනවා සර් ඇහෙනවා සර්. මට පේපර් එකේ උඩට පල්ලෙහාටවත් යන්න බෑ මේ ස්ටක් වෙලා තියෙන. හරි කමන්නේ. මම මේ හින්දා ඔයාලට ඒක හරියන කල ඔයාලට කියන්න. හරි ඔයාලා ලියාගත්තද අර මම කිව්ව ටික? පළවෙනි ඡේදය දැන් අපි සම්පූර්ණ කරලා ඉවරයි. හරි. ඒකේ මම කියපු වාක්‍යය මොන හරි ඇහුනේ නැත්නම් ඔයාලා ඇත්තටම මට chat එක බලන්න වෙන්නේ නැහැ. හිර වෙලා තියෙන මැෂින් එක right. මේ ඔයාලා ඒ ප්‍රශ්න කියන්නේ වාක්‍යයක් මිස් වුණා නම් ඒ වාක්‍ය කියන්න මම ඒක ආපහු කියන්න. right. ඊළඟට අපි දෙවෙනි ඡේදේ පටන් ගමු. දැන් බලන්න මේකේ. දෙවෙනි ඡේදේ ගත්තාම අන්න අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අන්න මෙතන 50ක ප්‍රතිශතයට සමානව තමයි මෙන්න මෙතන සයික්ලින් වලට ගර්ල්ස්ලා කැමති. මෙතන චෙස් වලට බොයිස්ලා කැමති 50. ඊළඟට සයික්ලින් වලට අන්න ගැහණු ළමයි කැමති 50. අන්න ඒතර සම්පූර්ණයෙන්ම වගේ සමාන. ඒතර මේක හරි ප්‍රශ්නාර්ථයක් සෝරි මෙතන කමාවක් නෑ මැද. ඒතර එතනින් පෙන්නලා තියෙන්නේ almost equal කියන එකම තමයි අපිට ගන්න වෙන්නේ. right? අපි ඒක ලියමු. ඒතකොට මේ විදිහට තමයි දෙවෙනි ඡේදය පටන් ගන්න ඕනේ මේ විදිහට. right? ඒතකොට අපි ලියනවා මේ විදිහට. අපි ලියනවා මෙහෙම. අපි ගත්තොත් එහෙම දැන් බලන්න. වැඩිම ප්‍රමාණයක් කැමති මොනවද? අපි මෙතන තියෙන එක වචන අරගෙන ලියමු. The highest percentage මේ තියෙන්නේ. The highest percentage is taken by swimming. වැඩිම ප්‍රතිශතය අරගෙන තියෙන්නේ swimming වලට. swimming. අපි ඒක ලියමු. The highest percentage is taken by swimming of නැත්නම් swimming who likes නැත්නම් which likes කියලා අපිට එහෙම ලියන්න පුළුවන්. එතන කවුද කැමති? girls ලා කැමති. right? ඒතකොට ඒ වාක්‍ය මම type කරලා වෙන්නන්න තියා තිබුණා. right? stuck වෙලා right. එතකොට ඒක අපි මෙහෙම ලියමු. The highest percentage is taken by swimming of girls කියලා ලියන්න. සරලම swimming of girls අපි ලොකු වාක්‍ය වලට යන්නේ නැතුව සරල වාක්‍ය වලින් ලියමු පළවෙනි රචනාවනේ මේක. right? Swimming of girls. And it is 90%. It is 90%. තාම වාක්‍ය ඉවර නැහැ. දැන් තමයි වාක්‍ය ඉවර වෙන්නේ.
it is 90%. අපි ඔන්න වැඩි මේක ගැන කතා කරා මුලින්ම right ඊළඟට and ඒ වාක්‍ය ඔයාලට පැහැදිලි නැත්නම් ආය අහන්න මම කියන්නම් මට ඔයාලගේ chat එකේ දැම්ම මට කියවන්න වෙන්නේ නැහැ වගේ right ඒකයි ඊළඟට අපි ලියනවා දෙවෙනි වාක්‍ය මුල අකුර පටන් ගන්න කැපිටල් අකුරකින් and කියන ඒ කියන්නේ ඒ අකුර කැපිටල් වලින් පටන් ගන්න and the least මේ තියෙන්නේ least හතරවෙනි තියෙන වචනේ තුන්වෙනි තියෙන වචනේ least percentage is taken by tennis right of boys tennis playing boys ඒ කියන්නේ boys ලා ටෙනිස් එල්ලම් කිරීම තමයි අඩුම ප්‍රතිශතයක් අරගෙන තියෙන කියලා අදහස් කරන්නේ වාක්‍යයෙන් right හරි ඔයාලා ලියා ගන්නවද නැත්නම් මම මේක වේගෙන් කතා කරගෙන යන්නද ඔයාලට මම මේකේ උත්තරේ පස්සේ group එකට දාන්න කොහොමද ඔයාලා පහසු විදියක් කියන්න ඔයාලට ඇහෙනව නේද මට මුකුත් පේන්නේ නැහැ ඒකයි chat එක open වෙන්නෙත් නැහැ participants ලා බලන්නත් බෑ right ඔයාලට ඇහෙනවද මයික් එක on කරගෙන කිව්වොත් විතරයි මට දැන් දැනගන්න වෙන්නේ